වෙලාව උදෑසන 6යි. මේ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණීය හේමන්ත හෙට්ටිගේ ප්‍රකාශය බද්‍රජිත් සෞම්‍ය. නිරෝධායන ඇඳරි නීතිය ඉවත් කරන්නේද දීර්ඝ කරන්නේද තීරණය අද. පාසල් යලි විවෘත කිරීමට අදාළ තාක්ෂණික කමිටු වාර්තාව අද කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායට. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා රජය එක්සත් ජාතීන් සමග වගවීම පිළිබඳ සහයෝගයෙන් කටයුතු කිරීම ජගත් මානව හිමිකම් කොමසාරිස්වරියගේ ඇගීමට. කුඩා ව්‍යාපාර සංවර්ධනයට ඇමරිකාවෙන් රුපියල් කෝටි 800ක ආධාරයක්. දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩුවක්. කළුපුස් දිලීර රෝගය වැළඳුණු පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවන බව අවධාරණය කෙරේ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වෙනි ජන්ම සංවත්සරයේ අදයි. ඒ නිමිත්තෙන් වැඩසටහන් රැසක්. ඇමරිකාව බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව ඇති කරගත් ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයට. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකින් 35 දෙනෙක්. රටපුරා දැන් ක්‍රියාත්මක නිරෝධායන ඇඳරි නීතිය ලබන සතියේ ඉවත් කරන්නේද යන්න පිළිබඳ අවසන් තීරණය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වන කොරෝනා මර්ධන කාර්යසාධන බලකාය රැස්වීමේදී ගැනීමට නියමිතයි. සෞඛ්‍යාංශ ඒ සඳහා නිර්දේශමාලාවක් ඉදිරිපත් කර තිබේ. නිරෝධායන ඇඳරි නීතිය ලබන අඟහරුවාදා අලුයම 4 දක්වා ක්‍රියාත්මකයි. පාසල් යලි විවෘත කිරීමට අදාළ තාක්ෂණික කමිටු වාර්තාවද කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායට අද ඉදිරිපත් කිරීමට නියමිතයි. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පවසන්නේ පාසල් යලි විවෘත කිරීමට අදාළ ලෝක ප්‍රවණතා කෙරෙහි එම බලකායේ අවධානය යොමු කර ඇති බවයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්ණායකවලට අනුව රටක සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු පළමුව විවෘත කළ යුත්තේ පාසල්ය. ඒ අනුව පාසල් යලි විවෘත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි ලේකම්වරයා කියයි. ඊට අදාළ නිර්දේශ අධ්‍යාපන ඇමතිවරයාට යොමු කර තිබේ. දරුවන් 200ට අඩු පාසල් ලබන මාස මුල සිට ආරම්භ කිරීම කෙරෙහි රජයේ අරමුණ යොමු වී තිබේ. ඇමති කෙහෙලි රමුක්කල මහතා පැවසුවේ පාසල් යලි ආරම්භ කිරීම සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මේ වන විට සකස් කරමින් පවතින බවයි. සියලු ගුරුවරුන් හා අනධ්‍යයන කාර්ය මණ්ඩල මේ වන විට එන්නත්කරණයට ලක් කර අවසන්ය. තවමත් එන්නත්කරණයට ලක් නො වූ පාසල් ළමයින් ප්‍රවාහනයේ නිරත වන්නන්ද කඩිනමින් එන්නත්කරණයට ලක් කරන බව සෞඛ්‍ය ඇමතිවරයා කියයි. ශ්‍රී ලංකා රජය ජාතික විමර්ශක කොමිසම පත් කිරීමත් එහි වාර්තා කඩිනමින් තමන් වෙත ඉදිරිපත් කිරීමත් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් මිෂෙල් බෙචලේ මහත්මියගේ ඇගීමට ලක්වේ. පසුගිය සඳුදා ඇය ඉදිරිපත් කළ වාචික වාර්තාවේ ඒ බව සඳහන් කර තිබේ. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා සිවිල් සමාජයට හිමි අවකාශය වර්ධනය කිරීම සඳහා පුළුල් සංවාදයක් ගොඩනැගවීම සම්බන්ධයෙන්ද ඇය ප්‍රසාදය පළ කරයි. ත්‍රස්ත මර්ධන පනත යටතේ බන්ධනාගාරගතව සිටින සිරකරුවන් පිළිබඳව සහ ඔවුන්ට අදාළ නඩු සම්බන්ධයෙන් උපදේශක මණ්ඩලයක් පත් කිරීමද අගය කරන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය එම නඩු විභාග කඩිනමින් අවසන් කරන්නයි ඉල්ලීමක් කරයි. ත්‍රස්ත මර්ධන පනත යටතේ දඬුවම් ලැබූ LTT සිරකරුවන් 16 දෙනෙකු ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමද ඇගේ ඇගීමට ලක්ව තිබේ. වින්දිතයන්ට වන්දි ගෙවීමේ ජාතික ප්‍රතිපත්තිය සම්මත කර ගැනීම සහ පුනරුත්ථාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමද මහකොමසාරිස්වරිය අගය කරයි. ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා හා රජය එක්සත් ජාතීන් සමග වගවීම පිළිබඳ සහයෝගයෙන් කටයුතු කිරීම සැබවින්ම ප්‍රශංසනීය බව මිෂෙල් බෙචලේ මහත්මිය කියයි. ත්‍රස්ත මර්ධන පනත යලි සංශෝධනය කිරීමට ඇමති මණ්ඩල අනිකමුටුවක් පත් කිරීමද ඇයගේ ඇගීමට ලක්ව තිබේ. කුඩා ව්‍යාපාර සඳහා සහාය දීමටත් ශ්‍රී ලාංකික කාන්තාවන් සවිබල ගැන්වීමටත් රුපියල් කෝටි 800ක ආධාරයක් මෙරටට පිරිනැමීමට එක්සත් ජනපදයේ ඉදිරිපත් වේ. ශ්‍රී ලංකාවේ
අමරිකානු තානාපති කාර්යාලය නිවේදනය කළේ සනස සංවර්ධන බැංකුවට එම ප්‍රදානය සිදු කරන බවයි. මෙම ණය ආධාරය අන්තර්ජාතික ආයෝජන සහ සර්වග්‍රාහී ආර්ථික වර්ධනය ප්‍රවර්ධනය සඳහා එක්සත් ජනපද අන්තර්ජාතික මුල්‍ය සංස්ථාවෙන් සනස සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව හා DFCC බැංකුව ඇතුළු මෙරට බැංකුවලට පිරිනමන අමරිකානු ඩොලර් 26 කෝටි 56 ලක්ෂය මුදලින් කොටසක් බවද තානාපති කාර්යාලය කියයි. මෙම ණය ආධාරයෙන් වැඩි කොටසක් කොරෝනා වෛරසයේ ව්‍යාප්තියෙන් පීඩාවට ලක් වූ ව්‍යාපාර සඳහා පිරිනැමීමට නියමිතයි. මේ දක්වා මෙරටින් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 4,98,694ක් දක්වා ඉහළයයි. ඊයේ ආසාදිතයෝ 2271 දෙනෙක් හඳුනාගනු ලැබූහ. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ කොරෝනා මරණ 118ක් තහවුරු කළේය. කාන්තාවෝ 57 දෙනෙක් සහ පිරිමි පුද්ගලයෝ 61 දෙනෙක් ඒ අතර වෙති. වයස අවුරුදු 60 හා ඊට වැඩි මරණ සංඛ්‍යාව 95කි. වයස අවුරුදු 30ත් 59ත් අතර මරණ 23ක් වාර්තා වී තිබේ. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. කුඩා දරුවන්ට කොරෝනා වෛරසයේ ආසාදනය වුවහොත් කඩිනමින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නයි කොළඹ රිච්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී විජේසූරිය මහතා ඉල්ලීමක් කරයි. මේ නිවස්ගත රෝගියාගේ රෝගී තත්ත්වය පිළිබඳව සොයා බැලීමක් කරනවා වෛද්‍ය කණ්ඩායමක් මගින්. ඒකට අනුගත වෙලා කවුරුත් කටයුතු කරනවා. ඒ වගේම දරුවන්ගේ ප්‍රතිකාර කිරීමේදී අපි අවුරුදු 12ට වඩා අඩු දරුවන් ප්‍රතිකාර කිරීමේදී අනිවාර්යයෙන්ම ප්‍රථමයෙන්ම වෛද්‍යවරයෙක් පරීක්ෂා කරලා බලලා නිවස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයට සුදුසු නම් පමණයි අපි නිවස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයේ ඔවුන්ට නිර්දේශ කරන්නේ. විශේෂ නැතුව කිසිම කෙනෙක් තමන්ගේ හිතුමතේට නිවස්වල තමන්ගේ දරුවන් තබාගෙන කටයුතු කරන්න එපා. එහෙම කිරීමෙන් යම් අවදානම් තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. අපි නිවස්ගත ප්‍රතිකාර ක්‍රමවේදයේ අනුගමනය කිරීමේදී අපි සලකන්නා වූ කාරණා රාශියක් තියෙනවා. දරුවාගේ වයස කිසියම්ම අවුරුදු 2කට වඩා අඩු දරුවන් නිවස්ගත ප්‍රතිකාර සඳහා යොමු කරන්නේ නැහැ. ඊට අමතරව ඒ දරුවාට තියෙනා වූ වෙනත් සංකෝලතාවයන් වෙනත් රෝගී තත්ත්වයන් තියෙනවා නම් අපි නිවස්ගත ප්‍රතිකාර ක්‍රමවේදය අනුගමනය කරන්නේ. ඒ වගේම ග්‍රහස්ත පරිසරය ගැන අපි අවධානය යොමු කරනවා. ග්‍රහස්ථාන්ත පරිසරයක් තියෙන්න ඕන. ඔවුන්ට ඉඩකඩ පහසුකම් තියෙන නිවසක ඉන්නවා නම් තමයි අපි ඒක යෝජනා කරන්නේ. ඊට අමතරව අතිශය අවස්ථාවේදී නිවසට ළඟා වීමට හොඳ මාර්ග පද්ධතියක් කිලනතියක් හෝ යාම සඳහා අවශ්‍ය ප්‍රාණ පහසුකම් තියෙන ස්ථානයක තමයි මේ නිවස්ගත ප්‍රතිකාර කිරීම සඳහා අපි යෝජනා කරන්නේ. රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදිත දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙමින් පවතී. එය සැබවින්ම සතුටට කරුණක් බව පවසන අධ්‍යක්ෂවරයා තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීම අතිශය වැදගත් බව අවධාරණය කරයි. ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට විදේශ රැකියා අවස්ථා බහුලව උදා කර දීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අතිරේක සාමාන්‍ය අධිකාරී මංගල රන්දිනිය මහතා කියයි. එහි පළමු අධිර වශයෙන් මෙරට තරුණ තරුණයන් දහසකට ජපානයේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා උදා කර දීම සඳහා දැනටමත් ගිවිසුම් අත්සන් තබා තිබේ. ඊශ්‍රායලයේ සාත්තු සේවා රැකියා සඳහා ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම සම්බන්ධයෙන්ද අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමෙන් පවතී. ශ්‍රමිකයන් බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන මගින් විදේශගත වීමේ අවශ්‍යතාවද නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා අවධාරණය කරයි. මේ ලොක්ඩවුන් අවධිය කියලා අපි කියන මේ කාලය තුල තියෙන හොඳම දේ තමයි ජපානයේ රැකියාවලට යන්න බලාපොරොත්තු වෙන අයට භාෂාව හැදෑරීම සහ ඊට අදාළ වෙන වෘත්තීය සුදුසුකම් ලබා ගැනීම කියන එක. දැන් ඒකෙදී ශ්‍රී ලංකා විදේශ වාණිජ්‍ය කාර්යාංශයේ වෙබ් අඩවිය පරීක්ෂා කරපුවාම ඉතා පැහැදිලිව දකින්නට තියෙනවා SSW වැඩසටහන කියන එක. මේ SSW කියලා කියන්නේ Specified Skilled Worker කියන එක. මේ තනතුරු 14කට සහ අනු තනතුරු 72කට ආසන්න ප්‍රමාණයකට පුද්ගලයන්ට සූදානම් වෙන්න පුළුවන්. මූලික අධීරයේදී මේ අයට සූදානම් වෙන්න පුළුවන් සාත්තු සේවා වෘත්තියට සහ ආහාර පාන නිෂ්පාදනය නැත්නම් ආහාර පාන සම්බන්ධ තියෙන ශේෂ්ත්‍රයේ නැත්නම් හෝටල් ශේෂ්ත්‍රයේ රැකියාව සඳහා. එතකොට ශේෂ්ත්‍ර දෙකටම විභාග පැවැත්වීමට නියමිතයි. ජපන් භාෂාවෙන් භාෂා විභාගයත් ඒ වගේම වෘත්තීය විභාගයත්. මේ සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් ලබා දෙනවා. මේ බඳවා ගැනීම වලදී මුදල් වියදම් වීමක් නැහැ. හේතුව මේ රැකියා පැවැත්වීම ඉතා විශාල ප්‍රමාණයක් කාර්යාංශයට ලැබීමට නියමිතයි. ඒ අනුව මේ අයට වියදම් කරන්න තියෙන්නේ කුසලතා ලබා ගැනීම සඳහා. මොකද ඒ සඳහා යම් වියදමක් දරන්නට සිද්ධ වෙන නිසා. ඒ හැර වෙනත් වියදම් ඔවුන්ට දරන්නට සිද්ධ වන්නේ නැහැ.
සිරකරු සුබසාධනය කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ඇමති නාමල් රාජපක්ෂ මහතා කියයි. ඇතැම් බන්ධනාකාර රැඳවියන්ගේ නඩු විභාග දීර්ඝ කාලයක් තිස්සේ අවසන් නොවීම හේතුවෙන් ඔහු දැඩි දුෂ්කරතාවකට පත්ව සිටිති. ඔවුන්ට සහන සැලසීම කෙරෙහිද රජයේ අවධානය යොමු කර ඇතැයි ඇමතිවරයා කියයි. විශේෂයෙන්ම වසර ගණනාවක් තිස්සේ ත්‍රස්තවාදයේ මැඩලීමේ පනත යටතේ බන්ධනාගාරගත කළා නඩු නිමිත්තක් නැති අය ඉන්නවා නඩු අහන්න නැති අය ඉන්නවා ඒ වගේම තමයි තමන්ගේ වසර 20 25 බන්ධනාගාරගත වෙච්ච අය ඉන්නවා ඉතින් මේ අය වෙනුවෙන් මම ප්‍රකාශයක් කරයි ඉතින් අනුව මම හිතන්නේ සමහරු මගේ වයසටත් වැඩි කාලයක් රිමාන්ඩ් වල ඉඳලා තියෙනවා දෙවෙනි පිරිස පිළිබඳව අපි තීන්දුවක් ගන්න ඕනේ එක්කෝ එයාගේ නඩුව අහලා ඉවර කරන්න ඕනේ එක්කෝ එයාට අපදීලා එළියට දාන්න ඕනේ ඒ වගේම තමයි දෙමළ සන්දානට දැන්වත් සිරකරුව මතක් වෙච්ච එක ලොකු දෙයක් මොකද එයාට අමතක වෙලානේ තිබේ පහුගිය කාලේ යහපාලන කාලේ එයා ආණ්ඩුවේ කොටස් කරු විදියට හිටියා ආණ්ඩුවේ පාර්ශව කරු විදියට හිටියා ඉතින් මෙයා ගැන හොයලා බැලුවේ නැහැ නේ ඉතින් දැන්වත් එයා ගැන හොයලා බලන්න කටයුතු කරපු එක ගැන මම සතුටු වෙනවා. ශ්‍රීමත් අනගාരിക ධර්මපාලතුමන්ගේ 157 වෙනි ජන්ම සංවත්සරය අදටදී තිබේ. ඒ නිමිත්තෙන් බෝසත් දම්පල් හරසර පදනම බුද්ධ ශාසන අමාත්‍යාංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව සමග එක්ව කොළඹ විහාර මහාදේවී උද්‍යානයේදී අද වැඩසටහන් රසක් පැවැත්වීමට සැලසුම් කර තිබේ. උද්‍යානයේ පිහිටි අනගාരിക ධර්මපාල ප්‍රතිමාවට පුෂ්පෝපහාර දැක්වීම පසුරු 2:30ට සිදුවේ. බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම්වරයා බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයා සහ යුද හමුදාපතිවරයා එම අවස්ථාවට එක්වීමට නියමිතයි. සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව එම කටයුතු සංවිධානය කර තිබේ. ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන අනගාരിക ධර්මපාල ගුණානුස්මරණ දේශනයක්ද අද පැවැත්වේ. සූම් තාක්ෂණය ඔස්සේ පසුර 1:30ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රනීත් අබිසුන්දර මහතා එම දේශනය පවත්වනු ඇත. පාර්ලිමේන්තුව ලබන සතියේ රැස්වන ආකාරයේ තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාර්යක සභාවේ විශේෂ රැස්වීමක් අද පසුරුවේ පැවැත්වේ. රට ලබන සතියේ විවෘත කළහොත් ඒ අනුව පාර්ලිමේන්තු ඉදිරි කටයුතු සැලසුම් කෙරේ. වලානේ සිරි සිද්ධස්ථානාධිපති කෝට්ටේ ශ්‍රී කල්යාණී සමග්‍රේ ධර්ම මහා සංඝ සභාවේ කර්මවාකාචාර්ය පූජ්‍ය මොරපිටියේ කශ්‍යප ස්වාමීන් වහන්සේ අපවත් වූහ. ආදාහන පූජෝත්සවයේ පානතුරේදී අද පැවැත්වේ. මීළඟට ප්‍රමුඛ පුවත. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙනෙන්නේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. කළුපුස් දිලීර රෝගය වැළඳුණු පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝ නොවන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවාධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා කියයි. ප්‍රතිශක්තිකරණයේ හීන වූ අයට මෙම දිලීරය ආසාදනය වෙයි. එහෙත් ඒ ආසාදනය වූවන් මෙරටින් හඳුනාගෙන ඇත්තේ ඉතාමත් අතුළුස්සක් බව මහතා සඳහන් කරයි. කොළඹ කුරුණෑගල හා රත්නපුර ප්‍රදේශවල කොරෝනා වෛරසය ආසාදනය වූවන් අතරින් මෙම රෝගයට ගොදුරු කිහිප දෙනෙකු වාර්තා විය. සම නාසය මොළය ඇස් පෙනහළු හා ශරීර අභ්‍යන්තර අවයව මතුපිට මෙම රෝගය ඇතිවිය හැකිය. රෝග ලක්ෂණ තීරණය වන්නේ රෝගය සෑදෙන ස්ථානය අනුවයි. රෝගයේ මූලික විෂබීජය දිලීරයකි. ඒ පරිසරයේ පවතී. එය වසංගතයක් ලෙස බෝවීමක් සිදු නොවන බව විශේෂඥ වෛද්‍යවරයා අවධාරණය කරයි. ප්‍රමුඛ පුවත ඔබ වෙත ගෙන ආවේ සෑම ගෙදරකම සිටිය යුතු වෙද මහත්මයා සිද්ධාලේප. ශක්ති හඬ අවධානය පිණිසයි. උඩවලව ආදලු කන්ද රක්ෂිතය ඇති ගම්මාලු ඇතුළු වටිනා ඖෂධීය ශාක බොහොමයක් විනාශවීමේ තර්ජනයට ලක්ව ඇතැයි ප්‍රදේශවාසීහු පවසති. අතීතයේ සිට ප්‍රදේශවාසීන් බෙහෙත් කැලේ යනුවෙන් හඳුන්වන මෙම රක්ෂිතය ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ සිට කොළුන්න කඳුකරය දක්වා විහිදෙයි. දුර්ලභ ගණයේ වටිනා ඖෂධයක් වන ගම්මාලු වලට අමතරව අරලු, බුලු, නෙල්ලි, නිල් අවරය, ගල් සේමලා, එරමුදු ඇතුළු වටිනා ඖෂධීය ශාක රසක් එහි පවතේ. මෑතක සිට දැවසොරොන් ගම්මාලු ගස් කපා රැගෙන යන බවද ප්‍රදේශවාසීහු පවසති. ඇඹිලිපිටිය අඩවි වන සංරක්ෂණ නිලධාරීතුමනි මේ ඔබේ අවධානයටයි. විදෙස් පුවත්. අමරිකාව බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රේලියාව ඒකාබද්ධව ඇතිකරගත් ඓතිහාසික ආරක්ෂික ගිවිසුම චීනයේ දැඩි විවේචනයට ලක්වේ. එය වගකීම් විරහිත හා දුරදිග නොබලාගත් වැරදි තීරණයක් ලෙස චීනය හඳුන්වයි.
ඉන්දු ශාන්තිකර කලාපයේ චීනයේ නැගී සිටීම හා එරට හමුදා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් එම රටවල් තුනේ දැඩි අවධානය යොමු වී ඇති අතර ආරක්ෂක ගිවිසුමකට එළඹීමට මඟ හෙළි කළේ එයයි. ගිවිසුමට අනුව න්‍යෂ්ටික බලති සබ්මරීන් නිෂ්පාදනයට අවශ්‍ය තාක්ෂණය ඔස්ට්‍රේලියාවට සැපීමට අනෙක් රටවල් දෙක එකඟ වී සිටී. එවැන්නක් සිදුවන පළමු අවස්ථාව මෙයයි. ඉතාලි රජය සිළු සේවකයන්ට එන්නත් කරන සහතිකය අනිවාර්ය කරයි. එවැනි තීරණයක් ගත් යුරෝපයේ පළමු රට ඉතාලියයි. සහතිකයේ නොමැති අයට සේවයට වාර්තා කිරීම තහනම් වෙයි. දින 5කට පසුව ඔවුන්ගේ වැටුප අත්හිට වෙයි. එන්නත්කරණය දිරිගැන්වීමේ අරමුණින් මෙම තීරණය ගත බව ඉතාලි රජය කියයි. දැනටමත් ඉතාලියේ දුම්රේ ස්ථාන, සිනමා ශාලා, අවන්හල්, ව්‍යායාම මධ්‍යස්ථාන හා පිහිනුම් තටාකවල එන්නත් කරන සහතිකය නොමැති අයට ඇතුළු විය නොහැකිය. එරට කොරෝනා වෛරසයේ ශීඝ්‍ර ව්‍යාප්තියක් දක්නට ලැබේ. තිරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. උතුරු මැද පළාත් ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආරම්භ කළ සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් නිම කරන්නයි ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අදාළ අංශවලට උපදෙස් දෙයි. උතුරු මැද පළාත් ඒකාබද්ධ මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ කිලෝමීටර 27ක දුරින් යුත් තලාව කැකිරාව මාර්ගය, කිලෝමීටර 7ක දුරින් යුත් කැකිරාව ගනේ වල්පොල මාර්ගය, කිලෝමීටර 45ක දුරින් යුත් ගනේ වල්පොල දාච්චි හල්මිල්ලෑව මාර්ගය ඇතුළු මාර්ග රැසක සංවර්ධන කටයුතු මේ වන විට සිදුවෙයි. රුපියල් කෝටි 674ක වියදමෙන් මාර්ග කිලෝමීටර 82ක් සංවර්ධනය කිරීමට නියමිතයි. ක්‍රීඩා පුවත්. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකින් 35 දෙනෙකු රැගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කරයි. ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සමාජිකයන් හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් අතර ඊයේ පැවති සාකච්ඡාවකදී එම තීරණය ගනු ලැබීය. පන්දුවාර 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා ක්‍රීඩකින් 19 දෙනෙකුගෙන් සමන්විත ලැයිස්තුවක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනටමත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට බාර දී ඇතත් කණ්ඩායමේ කිසියම් සංශෝධනයක් කිරීමට අවශ්‍ය නම් ලබන මාස 10 වෙනිදා දක්වා ඒ සඳහා අවස්ථාව පවතී. දකුණු අප්‍රිකාව සමග පැවති පන්දුවාර 2020 තරඟාවලියේදී ආබාධයකට ලක් වූ ලහිරු මදුශංක වෙනුවට මිනෝත් බහනුකට කණ්ඩායමේ අවස්ථාවක් හිමිවනු ඇතැයි ක්‍රිකට් ආරංචි මාර්ග කියයි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන එන්නේ ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ලුවද පසුගිය මාසයේ විදේශීය සංචාරකයන් 5040 දෙනෙකු මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. මේ වසරේ මසක් තුළ මෙරටට පැමිණි වැඩිම සංචාරකයන් සංඛ්‍යාව එයයි. වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ කැනඩාවෙනි. ජර්මනිය, බ්‍රිතාන්‍ය, පාකිස්තානය හා ඉන්දියාවෙන්ද සංචාරකයන් පැමිණ තිබේ. පූර්ණ එන්නත්කරණයට ලක් වූ ඉන්දියානු ජාතිකයන්ට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේ අවස්ථාව සලසා දීමේ වැඩසටහනක් පසුගිය මාස 24 වෙනිදා ආරම්භ කෙරිණි. ව්‍යාපාරික පුවත් ඔබ වෙත ගෙන ආවේ ඔබේ සියලුම බැංකු කටයුතු වඩාත් සුරක්ෂිතව පහසුවෙන් කරගන්න ජාතික ඉතිරි කිරීමේ බැංකුවෙන් ඔබ වෙත ගෙන එන සියල් සපිරි ඇප් එක NSB Pay. මුදල් හුවමාරු, බිල්පත් ගෙවීම්, ක්‍රේලෝඩ්, ක්‍රෙඩිට් කාඩ් ගෙවීම්, ලංකා QR ආදී සේවාවන් රැසක් සමගින් බැංකු ගිණුම් කිහිපයක් සමග එකවර ලියාපදිංචි වීමේ පහසුකම. ඔබ කොතැනක සිටියත් ඔබේ බැංකු කටයුතු එසැනින් කරගන්න ඩිජිටල් විසඳුම Play Store හෝ App Store හරහා දැන් නොමිලේම ඩවුන්ලෝඩ් කරගන්න NSB Pay. වැඩි විස්තර ළඟම පිහිටි ශාඛාවෙන් හෝ 0112 379යි 379 අමතන්න. කොන්දේසි සහිතයි. ආර්ථික පුවත්. ආවරණය ඔබේ ඕනම අවශ්‍යතාවයකට සුදුසු මූල්‍ය විසඳුම් දෙන එන අය දියුණු වෙන අය එන LOLC සමූහය එන්න දියුණු වෙන්න. සූරිය වැව ප්‍රාදේශීයකම් කොට්ටාශයේ නිෂ්පාදන ගම්මාන 3ක මූලික නිෂ්පාදන දැන් ආරම්භ කර තිබේ. වීරීගම කාබනික පොහොර නිෂ්පාදන ගම්මානයක් වශයෙන්ද අන්දරවැව විසිතුරු මත්ස්‍ය නිෂ්පාදන ගම්මානයක් වශයෙන්ද අලි ඔලු ආර පාවහන් නිෂ්පාදන ගම්මානයක් වශයෙන්ද දැන් ක්‍රියාත්මකයි. එම කර්මාන්ත සඳහා තරුණ තරුණියෝ 25 දෙනා බැගින් සම්බන්ධ වී සිටිති.
අදාළ කර්මාන්ත පිළිබඳ ඔවුන්ට පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කළ බව සූරියවැව ප්‍රාදේශීය ලේකම් දිලුම් දයාරත්න මහතා ජාතික ගුවන්විදුලියට පැවසීය. මගේ මහත්තයා දාපු මේ රත්තරන් මුද්ද තමයි මගේ ජීවිතේ. LOLC එකට ඔයාලගේ රත්තරන් පණ වගේ. ඔයාලගේ රන් බහඬ අපි ළඟ තියනකල් ඔයාලට ජීවිත රක්ෂණයකුත් දෙන්නේ අපි විතරයි. වෙලාවට ගෙවා ගන්න බැරි වුණොත් ඔයාලගේ රත්තරන් කොහොම හරි ඔයාලටම දෙන එකයි අපේ ප්‍රතිපත්තිය. ගෙවා ගන්න අමාරුනොත් අපි කතා කරලා විසඳුමකුත් දෙනවා. මුද්දට මං හිතපු නැති ගාණක් හම්බුණා. ආපු ගමන් වැඩෙත් උනා. වටිනා තෑග්ගකුත් හම්බුණා. LOLC එක කරන ගනුදෙනුවක් රත්තරන් වටින ගනුදෙනුවක් කියන්නේ ඒකනේ. LOLC ෆයිනෑන්ස් රන් සවි රන් අය සේවාව. රත්තරන් කාලගුණ වාර්තාව. සබරගමුව බස්නාහිර මධ්‍ය මහා වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර සබරගමුව ඌව සහ නැගෙනහිර පළාත්වලත් මහනුවර නුවරඑළිය ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇතිවේ. දැන් දවසේ සටහන. විදේශ රටක සිට ශ්‍රී ලංකාවට පැමිණෙන අයෙකුට රටට ඇතුළු වීමට ලැබෙන්නේ කොවිඩ් ආසාදිතෙකු නොවන බව තහවුරු කර ගැනීමෙන් පමණයි. යම් හේකින් කොවිඩ් ආසාදිතෙකු වුවහොත් එම සංචාරකයාට හෝ ගුවන් මගියාට සිදුවන්නේ රෝගය සුව වනතුරු අදාළ නිරෝධායන කාලය ගත කිරීමෙන් අනතුරුව රටට ඇතුළු වීමටයි. මේ සඳහා මුලින් තිබූ ක්‍රමවේදය වන්නේ කොවිඩ් PCR පරීක්ෂණය සිදු කර එහි ප්‍රතිඵල එන කාල සීමාව නිරෝධායන හෝටලයක නැවතී PCR වාර්තාව අනුව කටයුතු කිරීමයි. මේ ගුවන් මගින්ට හෝටල් වලටද ගාස්තු ගෙවිය යුතු ක්‍රමයක්. නමුත් දැන් යම් ගුවන් මගියෙකුට පැය 3කට වඩා අඩු කාලයකින් ගුවන් තොටුපළින් පිටවීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ විශේෂ කොවිඩ් පරීක්ෂණ මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණය සිදු කර ගැනීමෙන් විදේශ රටක සිට නැවත මෙරටට පැමිණ ශ්‍රී ලාංකිකයෙකුට වුවද මේ සේවාව ලබා ගැනීමට දැන් ඉඩකඩ සලසා ඇති බව සංචාරක අමාත්‍යවරයා පෙන්වා දෙනවා. $40ක් වැනි සාමාන්‍ය මුදලකට PCR පරීක්ෂණය සිදු කර පැය 3ක් ඇතුළත වාර්තාව ලැබෙන බැවින් ඉතා ඉක්මනින් ඕනෑම ගුවන් මගියෙකු තමා කොවිඩ් ආසාදිතෙකු දැයි වටහා ගැනීමට පුළුවන්. ඈත මැද පෙරදිග තමන්ගේ ශ්‍රමය වගුරුවා රන් කාවණු හොයා යලි මව්බිමට පැමිණෙන අපේම ජනතාව වෙනුවෙන් මේ ඉතා ඵලදායී ක්‍රියාවක් බව ස්තුතිපූර්වකව සටහන් කරමු. යලි සිරස්තල නිරෝධායන ඇඳරි නීතියේ ඉවත් කරන්නේද දීර්ඝ කරන්නේද තීරණය අද. පාසල් යලි විවෘත කිරීමට අදාළ තාක්ෂණික කමිටු වාර්තාව අද කොරෝනා මර්ධන ජනාධිපති කාර්යසාධක බලකායට. ශ්‍රී ලංකා ජනාධිපතිවරයා හා රජය එක්සත් ජාතීන් සමග වගවීම පිළිබඳ සහයෝගයෙන් කටයුතු කිරීම ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ ඇගීමට. කුඩා ව්‍යාපාර සංවර්ධනයට ඇමරිකාවෙන් රුපියල් කෝටි 800ක ආධාරයක්. දෛනික කොරෝනා මරණ සංඛ්‍යාවේ අඩුවක්. කලුපොස් දිලීර රෝගයේ වැළඳුණු පුද්ගලයෙකුගෙන් තවත් අයෙකුට බෝ නොවන බව අවධාරණය කෙරේ. ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමන්ගේ 157 වෙනි ජන්ම සංවත්සරයේ අදයි. ඒ නිමිත්තෙන් වැඩසටහන් රැසක්. ඇමරිකාව බ්‍රිතාන්‍ය හා ඕස්ට්‍රේලියාව ඇති කරගත් ආරක්ෂක ගිවිසුම චීනයේ දැඩි විවේචනයට. පන්දු 2020 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකින් 35 දෙනෙක්. අපගේ මෙම ප්‍රවෘත්ති ප්‍රකාශය www.slbc.lk වෙබ් අඩවිය ඔස්සේද සවන් දිය හැකියි. උදැසන ප්‍රවෘත්තීන් සමාප්තයි. මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය දහවල් 12:45ට.